2015 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි රචනා ප්‍රශ්නේ B කොටස කොහොමද අධ්‍යයනය කරන්න කියලා. කොහොමද මේක හදන්නේ කියලා බලමු. එතකොට මේකට කලින් අපි සම්පූර්ණයෙන්ම 2013 රචනා ප්‍රශ්නේ අපි ආවරණය කරා. දැන් අපි 2015 රචනා ප්‍රශ්නේ ප්‍රශ්න පත්‍රයේ එක B කොටස කොහොමද කරන්නේ කියන එක අපි බලමු. දැන් මේක තියෙනවා ගෘහස්ත විදුලි රැහැන් ඇදීමේදී පඩිපෙළක සවිකරනු ලබන විදුලි පහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත දැක්වෙන පරිපථය යොදා ගන්නා ලදී. එතකොට මේ P වලින් පෙන්වන්නේ විදුලි ප්‍රභාවය. ඒතර මෙතන තමයි විදුලි පහන තමයි L වලින් පෙන්වන්නේ. ඒතර ස්විච් දෙකක් තියෙනවා මෙතන. ස්විච් 1 සහ ස්විච් 2 කියලා. ස්විච් දෙකක් තියෙනවා. මේ ප්‍රශ්නේ එතකොට මෙතන මේ හොඳට බැලුවොත් ඔයගොල්ලෝ මේකේ තියෙනවා ස්විච් දෙකක් නේ. ස්විච් දෙකක් තියෙනවා. ස්විච් 1 සහ ස්විච් 2 කියලා ස්විච් දෙකක් තියෙනවා. ඒතර ඔය ස්විච් 1 කියන එක වට සම්බන්ධ කරන්න පුළුවන් වුණා නම් x ස්ථානයට එහෙම නැත්නම් y ස්ථානයට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මේක නිරූපණය කරන්න ඕන මෙහෙම. ගත්තොත් අපි නැවත කරමු. මෙහෙම ගත්තොත් මෙතන එනවා ස්විච් 1. ස්විච් 1 කියන්නේ. તો ස්විච් 1 කියන එක වාට x හා y කියන ස්ථානවලට සම්බන්ධ කරන්න පුළුවන්. මේක සම්බන්ධ කරන්න පුළුවන් වුණා x කියන ස්ථානයට. ඒ වගේම වාට ඕන y කියන ස්ථානයට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ස්විච් 2 y කියන ස්ථානවලට සම්බන්ධ කරන්න පුළුවන්. x ස්ථානයට හෝ නැත්නම් y කියන ස්ථානයට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ තියෙනවා ඉහත පරිපථයේ දැක්වෙන ලෙස L විදුලි පහන ක්‍රියාත්මක කිරීම සඳහා පඩිපෙළෙහි පහළ සහ ඉහළ S1 සහ S2 ස්විච් දෙකක් ස්ථාපනය කරලා තියෙනවා. S1 සහ S2 ස්විච් දෙක. පඩිපෙළේ පහළදී S1 ස්විච් එක මගින් දැල්වන ලද විදුලි පහන පඩිපෙළ ඉහළදී S2 ස්විච් එක මගින් නිවා දැමීමටද මෙහෙමයි වෙන්න ඕනේ. මෙන්න මේ වගේ පඩිපෙළක් තියෙනවා. හරි. එතකොට මෙතන හිතන්න විදුලි බල්බයක් තියෙනවා කියලා. මේ බල්බයක් තියෙනවා. එතකොට අර පුද්ගලයෙක් මේ පඩිපෙළ උඩට නගිනවා නම් එයාට පුළුවන් මේ බල්බ් එක ඔන් කරන්න. හරි. පඩිපෙළ නගින්න කලින් මෙයා පඩිපෙළ නගින්න කලින් බල්බ් එක ඔන් කරගන්න. බල්බ් එක ඔන් කරගෙන මෙයා පඩිපෙළ නගින්න. නැගලා පඩිපෙළ උඩදී මෙයා කරන්නේ මේ බල්බ් එක ඔෆ් කරන්න. ගාමේ කියන්නේ. හරිද? මේ සඳහා වන පරිපථයක් තමයි අපිට ඕනේ. මේ සඳහා වන පරිපථයක් තමයි අපිට ඕනේ. පඩිපෙළ පල්ලෙහාදී ඔබ හිතන්න ඔන් කරනවා කියලා. පඩිපෙළ පහළදී ස්විච් එක ඔන් කරන්න. දැන් බලන්න.
මොකද පඩිපෙළ පහළදී ස්විච් එක ඔන් කරගන්නේ. මේ පරිපථය දිහා හොඳට බලන්න. මේ පරිපථය දිහාම හොඳට බැලුවොත් මේ S1 ස්විච් එකේ තියෙන පඩිපෙළ පහළ. එතකොට මේ S1 කියන ස්විච් එක තියෙන්නේ S1 කියන ස්විච් එක තියෙන ඔබ හිතන පඩිපෙළ පහළ. මෙතන මේ පෙන්නන්නේ S1 ස්විච්. S1 ස්විච් එක Y වලට සම්බන්ධ කරොත්. හරි. මෙන්න මෙතන තියෙන මේ කම්බි කොටස. ඊතලයකින් පෙන්නන කම්බි කොටස ඔයා Y වලට සම්බන්ධ කරොත් Y වලට සම්බන්ධ කරොත්. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරොත් මොනවම කරොත්. මොකද වෙන්නේ? මෙන්න මේ පරිපථය මෙන්න මේක සම්පූර්ණයි. මේ පරිපථය සම්පූර්ණයි දැන් මේ. මම මේ පෙන්න පරිපථය සම්පූර්ණ. පරිපථය සම්පූර්ණ වෙච්ච ගමන් මේ බල්බ් එක දැල්වෙයි. හරි. දැල්වෙයි. මොකද දැන් බල්බ් S1 ස්විච් එක Y වලට සම්බන්ධ කරලා පරිපථය සම්පූර්ණ කරගෙන බල්බ් එක දැල්වුවා. හරි. එතන තියෙන මේ බල්බ් එක අපි මොකද කරන්නේ? දැල්වනවා. පරිපථය සම්පූර්ණ කරගෙන මේ බල්බ් එක දැල්වනවා. දැල්වලා දැන් යනවා පඩිපෙළ උඩට. ගිහිල්ලා පඩිපෙළ උඩ තියනවා මෙතන S2 කියන ස්විච් එක. එතකොට S2 කියන ස්විච් එක භාවිතා කරලා අපි මේ බල්බ් එක ඕෆ් කරන්න. බල්බ් එක ඕෆ් කරන්න. කොහොමද ඕෆ් කරන්නේ? බල්බ් එක ඕෆ් කරන්න නම් මේ තියෙන්නේ S2 ස්විච් එක. ඒකේ මෙන්න මේ කම්බිය කොතනට සම්බන්ධ කරන්න ඕනද? මෙන්න මෙහෙම X වලට අපි සම්බන්ධ කරන්න ඕනේ මෙතනින් ගලවලා. ඒතර පරිපථය දැන් මෙහෙම තියෙන පරිපථය මෙන්න දැන් මෙතනදී මොකද වෙන්නේ? පරිපථය බිඳ වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙතනදී පරිපථය බිඳ වැටුණා. මෙහෙම කරා. පරිපථය බිඳ වැටුණා කියන්නේ කෙලින්ම මේ ලාම්පුව නැත්නම් විදුලි උගුල ඔෆ් වීම වෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ උඩ යුන්න පුද්ගලයාට නැවත පඩිපෙළට වහින්න අවශ්‍ය නම් මේ විදුලි උගුල දැල්වා ගන්න. ඒ විදුලි උගුල දැල්වන්න මොකද කරන්නේ? ඊට කරන්න තියෙන්නේ මෙන්න මේ කම්බි කොටස නැවත X වලට ගෙනෙන්න වෙයි. උඩදී S2 ස්විච් එක සම්බන්ධ කරනවා Y වලට. ඒතර ආම් පරිපථය සම්පූර්ණ වෙලා බල්බ් එක දැල්වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් කොහොම බෑගෙන එනවා. බෑගෙන මෙතනට ආපුවාම දැන් මොකද කරන්න ඕනේ? මේ බල්බ් එක ඕෆ් කරන්න. ඕෆ් කරන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ S1 ස්විච් එක නැවත අපි X කියන ස්ථානයට සම්බන්ධ කරනවා. ඔන්න ඔබ තමයි මේකේ ක්‍රියාකාරී. පරිපථය ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට දැන් බලමු මේ ප්‍රශ්නේ දිහා. දැන් අපිට මේ ප්‍රශ්නේ හොඳින් කියවුවහම තේරෙනවා හිත පරිපථයේ දැක්වෙන ලෙසට L විදුලි පහන ක්‍රියාත්මක වීම සඳහා පඩිපෙළෙහි පහළ සහ ඉහළ S1 සහ S2 දෙකක් ස්ථාපනය කර ඇත. පඩිපෙළ පහළදී S1 ස්විච් එක මගින් දැල්වන ලද විදුලි පහන පඩිපෙළ ඉහළදී S2 ස්විච් එක මගින් නිවා දැමීමටද පඩිපෙළ ඉහළදී S2 ස්විච් එක මගින් දැල්වන ලද විදුලි පහන පඩිපෙළ පහළදී S1 ස්විච් එක මගින් නිවා දැමීමටද හැකි වෙනවා. හරිද? මොනේ කාරණා දෙකම දෙපැත්තට කරන්න. පඩිපෙළ පහළදී S1 ස්විච් එකෙන් දැල්වන ලද විදුලි පහන පඩිපෙළ ඉහළදී S2 ස්විච් එකෙන් නිවනවා. ඒ කියන්නේ උඩට යනකොට. පුද්ගලයා උඩට යනවා. උඩ තට්ටුවට යනකොට කියලා අපි හිතන්නේ. පඩිපෙළ නැගලා උඩ තට්ටුවට යනකොට. දැන් උඩ තට්ටුවට ගිය පුද්ගලයා නැවත පල්ලෙහාට එනකොට මොකද කරන්නේ? පඩිපෙළ ඉහළදී බල්බ් එක දැල්වලා ආයෙ මේ පල්ලෙහාට ඇවිල්ලා පඩිපෙළ පහළදී S1 ස්විච් එකෙන් ඒක ඕෆ් කරනවා. පැහැදිලිනේ? ඒතර ඔන්නයි ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. හරි. පරිපථයේ ස්විච් X ස්ථානයේ සහ Y ස්ථානයේ සම්බන්ධ වී ඇති අවස්ථා සත්‍යාගයන් 1 සහ 0 වගේ නිරූපණය කරනවා. එතකොට මේ S1 සහ S2 කියන ස්විච් ගත්තොත් ඒවා X කියන කම්බියට සම්බන්ධ වුණොත් අන්න ඒක අපි සත්‍යතාවය එකෙන් වෙනවා. Y කම්බියට සම්බන්ධ වෙන අවස්ථාව ගත්තොත් ඒක අපි
බිඳුවෙන් තමයි නැත්නම් තාර්කිකගේ බිඳුවෙන් තමයි නිරූපණය කරන්නේ. එහෙනම් x කියන ස්ථානයට සම්බන්ධ වෙනවා නම් කොහොමද ගන්නෙ අපි? x ස්ථානයට සම්බන්ධ වෙනවා නම් ඕනම ස්විච් එකක් x ස්ථානයට සම්බන්ධ වෙනවා නම් තාර්කික එකෙන් තමයි පෙන්වන්නේ. y ස්ථානයට සම්බන්ධ වෙනවා නම් තාර්කික බිඳුවෙන් තමයි අපි ඒක නිරූපණය කරන්නේ. ඒතර ඔන්න ඔය විදිහට මම හිතනවා කොට මේ පරිපථය ඊටාම හොඳින් තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් අපි ප්‍රශ්නේ බලමු. ඒතර ඒ වගේම මේක කියනවා L විදුලි පහන දැල්වීම. L විදුලි පහන දැල්වීම තාර්කිකයකින්ද ඕෆ් වීම බිඳුවෙන්ද නිරූපණය කරනවා. පැහැදිලිනේ? එතකොට ඕනම ස්විච් එකක්. ඒ කියන්නේ ඒක කවුරුටත් මම පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙතන පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ S1 සහ S2 ස්විච් දෙකම ගත්තොත් ඔය දෙකම X කම්බියට සම්බන්ධ වෙනවා නම් ඒක පෙන්වන්නේ තාර්කික එකකින්. Y කම්බියට සම්බන්ධ වෙනවා නම් ඒක තාර්කික බිඳුවෙන් නිරූපණය කරනවා. ඒක තමයි වෙන්නේ. හරි. පැහැදිලි? දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම දෙයක් අපි සලකමු දැන්. මෙන්න මේ ආකාරයෙන් මේ ප්‍රශ්නේ පළවෙනි කොටස කියනවා ඊට පරිපතේ ක්‍රියාකාරීත්වය නිරූපණය සඳහා සත්‍තාවක් ගොඩනගන්න කියලා. අපි ඒක එතකොට පළවෙනි කොටසට අදාළව ප්‍රශ්නේ අපි කරමු. එතකොට මේකේ ස්විච් දෙකක් තියෙනවා. S1 ස්විච් සහ S1 ස්විච් එක තියෙනවා. S2 ස්විච් එක තියෙනවා. එතකොට L කියන විදුලි පහන අපි ওই විදිහට දක්වමු. දැන් ඔන්න ඔය ටික තමයි අපි තාර්කික සතිතාවකෝගෙන් ඇත්තම අපි නිරූපණය කරන්න ඕනේ ඔන්න ඔය ටික. හරිද? එතකොට මෙන්න මේව අපි ඉරි ටික ගහගමු. එතකොට මේ S1 ස්විච් එක සහ S2 කියන ස්විච් දෙක X සහ Y වලට සම්බන්ධ වීම තමයි සිද්ධ වෙන්න පුළුවන් නේද? එතකොට මොනවද වෙන්න පුළුවන්? S1 සහ S2 කියන ස්විච් දෙකම X වලට සම්බන්ධ වීමට හැකියාවක්. ඒ වගේම එහෙම නැත්නම් S1 S2 දැන් S1 සහ S2 ස්විච් දෙක ගත්තොත් S1 සහ S2 ස්විච් දෙක ගත්තොත් ඔය ස්විච් දෙක සම්බන්ධ විය හැකි ආකාර කීයක් තියෙනවද? හතරක් තියෙනවා. සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර හතරක්. ඒ ආකාර හතර තමයි S1 සහ S2 කියන ස්විච් දෙකම X කම්බියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දෙකම X කම්බියට සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. X කම්බියට සම්බන්ධ වෙනවා නම් අපි තාර්කික එකෙන් තමයි ඒක නිරූපණය කරන්නේ. හරිද? දෙකම X කම්බියට සම්බන්ධ වෙයි. හරිද? එහෙම නැත්නම් දෙකම Y කම්බියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? පැහැදිලිද? කොහොමද වෙන්න පුළුවන්? ඒක තව පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු මෙහෙම. මේ කොටස පොඩ්ඩක් අයින් කරන්න. එහෙම ගන්න. S1 සහ S2 කියන ස්විච් දෙක. අපි තියෙන ස්විච් දෙක මොනවාද? S1 සහ S2 කියන ස්විච් දෙක. S1 S2 ස්විච් දෙක හැසිරෙන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? හතරක්. හතර තමයි. ස්විච් දෙකම ඕනනම් අපි ගන්න පුළුවන් Y කියන ස්ථානයට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතන මේ S1 ස්විච් එක Y වලට සම්බන්ධ වෙලා මෙන්න මේ වගේ. මෙතන S1 ස්විච් එක දැන් Y වලට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන S2 ස්විච් එකත් Y වලට සම්බන්ධ වෙලා. ඒ දෙකම Y වලට සම්බන්ධ වුණා කියන්නේ දෙකම එකම කම්බියට සම්බන්ධ වුණා කියන්නේ ස්විච් දෙකම මේ Y කියන කම්බියට විතරක් සම්බන්ධ වුණා කියන්නේ කෙලිම පරිපථය සම්පූර්ණයි බල්බ් එක දැල් වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාව ගත්තොත් ඔන්න S1 ස්විච් එකත් Y වලට සම්බන්ධ වෙනවා S2 ස්විච් එකත් Y වලට සම්බන්ධ. Y වලට සම්බන්ධ වීම කියන එක අපි නිරූපණය කරනවා. Y කම්බිය නිරූපණය කරන්නේ තාර්කික බිඳුවෙන්නේ. එහෙනම් S උත් බිඳුවට සම්බන්ධ වෙනවා
S1 බිඳුවට සම්බන්ධ වෙනවා S2 බිඳුවට සම්බන්ධ වෙන අවස්ථාව කියලා අපිට ගන්න පුළුවන්. හරි. තව අවස්ථාවක් අපිට ගන්න පුළුවන් S1 කියන ස්විච් එක Y වලට සම්බන්ධ වෙලා තියෙද්දි S2 ස්විච් එක X වලට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. එතකොට Y වලට සම්බන්ධ වීම අපි නිරූපණය කරන තාරික බිඳුවෙන් S2 ස්විච් එක X වලට සම්බන්ධ වීම අපි තාර්කික එකෙන් නිරූපණය කරනවා. තව අවස්ථාවක S1 X කියන කම්බියට සම්බන්ධ වෙලා තියෙද්දි Y සම්බන්ධ වෙන S2 සම්බන්ධ වෙන්න පුළුවන් Y කම්බිය. ඇදෙලිද? එතකොට S1 X ට සම්බන්ධ වෙනවා කියන්නේ එයා එක වෙනවා තාර්කික එකකින් එක නිරූපණය කරන්නේ X වලට සම්බන්ධ වෙනවා නම් තාර්කික එකකින්නේ. S2 Y වලට සම්බන්ධ වෙනවා කියන්නේ ඒක තාර්කික බිඳුවේ නිරූපණය වෙනවා. අවසාන වශයෙන් මොකද වෙන්න පුළුවන් ඊළඟ අවස්ථාව? S1 සහ S2 කියන කම්බි දෙකම X කියන කම්බියට සම්බන්ධ වෙන්න පුළුවන්. X කියන කම්බි නිරූපණය තුළ S1 උත් එකයි S2 උත් එකයි. එතකොට හරි ඔන්නකොම සතතාව අගුවේ S1 සහ S2 කියන ස්විච් දෙකට තියෙන්න පුළුවන් එකිනෙකට වෙනස් අවස්ථා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ හතර තමයි මම නිරූපණය කළා තියෙන්නේ. ඒතර S1 S2 කියන ස්විච් දෙකම බිඳුව කියන කම්බියට සම්බන්ධ වෙන අවස්ථාව ගන්න. දෙන්නම එකම කම්බියකට සම්බන්ධ වෙනකොට තමයි පරිපථය සම්පූර්ණ වෙලා බල්බ් එක දැල්ලෙන්නේ. එතකොට බල්බ් එක L1 වලගේ L කියන බල්බ් එක දැල්ලෙනවා. ඒ කියන්නේ L කියන විචල්‍යයගේ එක වෙනවා. L වලගේ එක වෙනවා. දෙන්නම දැන් මෙන්න මේ අවස්ථා දෙකේ නේද බල්බ් එක දැල්වෙන්නේ. දෙන්නම X කම්බියට හෝ දෙන්නම Y කම්බියට සම්බන්ධ වෙන අවස්ථා දෙක ගත්තොත් අන්නේ අවස්ථා දෙකේදී තමයි බල්බ් එක දැල්වීම සිද්ධ වෙන්නේ. ඒතර අනිත් අවස්ථාවලදී බල්බ් එක දැල්වීම සිදු වෙන්නේ නැහැ. බල්බ් එක දැල්වීම සිදු වෙන්නේ නැත්නම් මේ පරිපථය කැඩෙනවා. එහෙම කැඩිච්ච පරිපථයකින් ධාරාව ගමන් කරන්නේ. ඒතර පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. හරිද? ඒතර අපිට පැහැදිලි වෙනවා දැන් මෙතන සත්‍යතාව වගුව අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ සත්‍යතාව වගුවක් තමයි මෙතන ගොඩනැගෙන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි කොටසින් කියනවා මෙන්න මේ කොටස පොඩ්ඩක් අයින් කරන්න මෙතනින්. මේ ටික අයින් කරොත් අපි සත්‍යව අපි ඇඳගත්තට පස්සේ අපිට මේ කොටස අවශ්‍ය නැහැ නේ. මම මේ ටික අයින් කරන්න. ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපිට කියනවා දෙවෙනි කොටසෙන් කියනවා ඉහත එක කොටසේ ලබාගත් සත්‍තාව වගුව නිරූපණය කිරීම සඳහා බූලියන් ප්‍රකාශනයක් උත්පන්න කරන්න කියලා. ඒක බූලිය ප්‍රකාශනය උත්පන්න කරන්න නම් අපි මෙතනදී සලකන්නේ මේ L වල තාර්කිකගේ එකවන අවස්ථා දෙක. හරිද? එකවන අවස්ථා දෙක ගත්තොත් ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවානේ. ඒතකොට ඒකෙන් පළවෙනි අවස්ථාව ගත්තොත් මෙන්න S0 S10 S20 කියන අවස්ථා දෙකේදී කියන්නේ අවස්ථාවේදී S1 වලගේත් බිඳුව S2 වලගේත් බිඳුව. ඒ කියන්නේ S1 සහ S2 කියන දෙන්නම මේ X කියන කම්බියට සම්බන්ධිත අවස්ථාව තමයි මේ විදිහට තාර්කික ගායන් ලැබෙන්නේ. ඒතර අන්නේ අවස්ථාවේදී බල්බ් එක දැල් වෙනවනේ. හරි. එතකොට මේකට අපි ගුණිතාකාරයක් අපි ලියාගන්නේ කොහොමද? S1 අවසාන ප්‍රතිදානයේ L වල අගය එක වෙන අවස්ථාවන් දෙක සැලකීමෙන් තමයි අපි බූලිය ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න යන්නේ. ඒතර අපේ බූලිය ප්‍රකාශනය අපි ව්‍යුත්පන්න කරන්නේම කොන ආකාරයෙන්ද? SOP ආකාරයෙන්. හරි. SOP ආකාරයෙන්. sum of product කියන ආකාරයෙන් තමයි අපි මේ බූලිය ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්නේ. ඒතකොට මෙතන එනවා S1 වලගේ බිඳුව නිසා අපි මෙතන ගන්න S1 bar කියලා ගන්නවා. S2 වලගේ බිඳුව නිසා S2 bar කියලා ගන්න. S1 bar S2 bar. පළවෙනි උදාහරණය. ඊළඟට සලකන්නේ මෙන්න මේ අවස්ථාව. එතනදී S1 වලගේ එක නිසා අපි S1 කියලා ලියනවා. S2 වලගේ එක නිසා S2 කියලා ලියනවා. හරි. ඊට පස්සේ SOP ආකාරයෙන් කොහොමද බූලිය ප්‍රකාශනය උත්පන්න කරමු අපි. SOP ආකාරයෙන් බූලිය ප්‍රකාශනය අපි උත්පන්න කරොත් L S1, S2, L1,
මේ කොටස ඉවත් කරමු. කොටස අපි ඒ විදිහට ඉවත් කරනවා. එතකොට එනවා. එහෙනම් අපි ගත්තොත් S1 හරි. එතකොට එනවා S1 එතන එනවා S2 සමානයි SOP ආකාරයෙන් ලියුවොත් S1 bar S2 bar ධන S1 S2 මෙන්න මේ විදිහට තමයි අපිට SOP ආකාරයෙන් මූලික ප්‍රකාශය උත්පන්න කරන්න පුළුවන්. එතකොට මේ ගුණිතාකාර දෙක මැද්දට ධන ලකුණු දාලා ලියන එක තමයි මේ කරන්නේ. SOP ආකාරය කියලා කියන්නේ. එතකොට SOP කියලා කියන්නේ ගුණිතයන්ගේ එකතුවක් ලෙස. හරිද? ගුණිතයන්ගේ ඓක්‍යයක් ලෙස මූලික ප්‍රකාශනයක් නිරූපණය කිරීම. එතකොට මේක SOP ආකාරයේ මූලික ප්‍රකාශනයක් අපි නිරූපණය කරගන්න. ඉහත දෙකෙහි ලබාගත් මූලික ප්‍රකාශනයේ කාර්යයට සමතුල්‍ය වන තාර්කික ద్వාරය කුමක්ද කියලා. මෙන්න මේක ඔබ දන්නවද? මෙන්න මේ තුන කොටසෙන් අපෙන් අහනවා ප්‍රශ්නයක්. මෙන්න මේ මූලික ප්‍රකාශනයේ තියෙනනේ S1 bar S2 bar ධන S1 S2 කියලා. මෙන්න මේ මූලික ප්‍රකාශනයේ නිරූපණය වන තාර්කික ద్వාරය මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. මේකේ නිරූපණය වෙන තාර්කික ద్వාරය මොකක්ද කියලා. S1 bar S2 bar ධන S1 S2 ඉතින් මූලික ප්‍රකාශනය දැක්කම අපිට මොකක් හරි තාර්කික ద్వාරයක් මතක් වෙනවද කියන එක තමයි උතන ඔය අහන්නේ. හරිද? කොහොම පොඩක් පැහැදිලි කරන්නම් මෙහිම මේ ප්‍රශ්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයගොල්ලෝ දන්නවා තාර්කික ద్వාරයක් තියෙනවා. EXOR කියන තාර්කික ద్వාරය. EXOR. අපි මෙතන පොඩි සිද්ධාන්තයකුත් මෙතන මම පැහැදිලි කරන්නම්. EXOR කියන තාර්කික ద్వාරය ඔබ දන්නවා. හරි. EXOR කියන තාර්කික ద్వාරය. EXOR. එතන EXOR තාර්කික ద్వාරය හැඩයෙන් ගත්තොත් කොහොමද? හැඩයෙන් ගත්තොත් හරියට ඕද්වාරයක් වගේ. මේ ආදාන දෙකක් අපි දෙමු. මෙතනින් කොහොම ඡේදනය කරනවා. මෙතනින් එළියට එනවා A exclusive of B කියන. තමයි EXOR ద్వාරය. EXOR කියන තාර්කික ద్వාරය. එතකොට EXOR ద్వාරය ගත්තොත් එහෙම EXOR ద్వාරයේ සත්‍යතාවගෝ අපි ගත්තොත් එහෙම සත්‍යතාවගෝ අපි ඇඳෙන්නේ මේ එනවා මෙව B මෙතන අපි පෙන්නනවා A exclusive of B කියන එක. හරි. සත්‍යතාවගෝ ගත්තොත් සත්‍යතාවගේ අවස්ථා හතරක් අපිට නිරූපණය කරගන්න වෙනවා. අවස්ථා හතර තමයි 00 01 1011 කියන අවස්ථාව. එතකොට EXOR ద్వාරයක තියෙන විශේෂත්වය තමයි කම්බි දෙකේම මෙතන කම්බි දෙකක් තියෙනවා EXOR ద్వාරයේ මෙතන කම්බි දෙකක් තියෙනවා. ඒ කම්බි දෙකේම කරන්ට් එක යන අවස්ථාවක් තියෙනවා නේද? අන්නේ යන අවස්ථාවේදී මේ ප්‍රධාන කම්බියගේ බිඳුව වෙනවා. 11 කිව්වම ප්‍රධානයේ බිඳුව වෙනවා. අනිත් මෙන්න මේ අවස්ථාව දෙකේ ප්‍රධානයේ 1 වෙලා කරන්ට් එක යන්නේ නැත්නම් කොහොමද ප්‍රධානයේ බිඳුවයි. ඔන්න ඔයගේ තාර්කික මෙන්න මේ වගේ සත්‍යවගුවක් තමයි EXOR ద్వාරය නිරූපණය කිරීම සඳහා අපිට ලැබෙන්නේ.
එතකොට EXOR ద్వාරයක අපි තේරුම් ගන්න ඕන විශේෂත්වය තමයි EXOR ద్వාරය O ద్వාරයක වෙනස් වෙන්නේ මේක අවස්ථාවකදී විතරයි. ආදාන දෙකේම කරන්ට් එක ප්‍රධාන බිඳුව වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය එක තමයි EXOR ద్వාරය. එතකොට EXOR ద్వාරයේ ප්‍රතිදානය මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන්. මොකද මෙන්න මේ මූලික ප්‍රකාශනයක් අපිට දක්වලා A exclusive O B වලගේ සමාන වෙනවා. A exclusive O B වලගේ සමාන වෙනවා. ඔය A exclusive O B අපිට ලියන්න පුළුවන් මෙන්න මේ A bar B ධන A B bar කියලා. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන bar එක B වලට තල්ලු වෙලා තමයි මේ කොටස නිර්මාණය. එන්න මේක ඉතාල වැදගත් නීතියක්. එතකොට A exclusive B වල අගය කෙලින්ම සමාන වෙනවා මොකටද? A bar B ධන A B bar වලට. අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඒක සත්‍යතාවකකින් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා තව ద్వාරයක් තියෙනවා EXNOR කියලා. ద్వාරය. EXNOR කියන ద్వාරය අපි ගත්තොත්. EXNOR. හරි? EXNOR කියන ద్వාරය. EXNOR. EXNOR හැදෙන්නේ මෙහෙම තියෙනවනේ EXOR ద్వාරය. ඒක ඉස්සරහින් not එකක් තියලා තමයි මේක හැදෙන්නේ. EXNOR ద్వාරය. તો මේකේ ප්‍රතිදානය වෙන්නේ A exclusive OB වල වාර. exclusive OB වල වාර. එතකොට අපිට ඔප්පු කරන්න පුළුවන් මෙන්න මේ A exclusive OB වල bar සමාන වෙනවා A bar B bar තන AB. අපිට ඔප්පු කරලා බලන්න පුළුවන්. A exclusive OB වල bar වලගේ සමාන වෙනවා A bar B bar තන AB. මෙන්න මේකත් තාම වැදගත් නීතියක්. මෙන්න මේ දෙක තමයි මෙන්න මේ නීති දෙක ඇවිල්ලා අතිශයින්ම වැදගත්. මේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක. මෙන්න මේ නීතිය සහ මෙන්න මේ නීතිය ඔයගොල්ලෝ ගත්තොත් මේ දෙන්න අතිශයින්ම වැදගත්. එතකොට මෙතන දැන් අපි අපේ ප්‍රශ්නේ තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ බූලිය අපි ලබාගත්ත SOP ආකාරයෙන් තියෙන මෙන්න මේ බූලිය ප්‍රකාශ. මෙන්න මේ SOP ආකාරයේ තියෙන බූලිය ප්‍රකාශනයේ තියෙනවා. ඕක දැක්කම මතක් වෙන්නේ මොන ගේට් එකද කියලා. ඒක දැක්කම අපිට මතක් වෙන්නේ මොන ගේට් එකද? EXNOR ద్వාරය නේද? මොකද EXNOR ద్వාරයක අවසාන ප්‍රතිදානය ලියවෙන්නේ A exclusive O B වල බාර්නේ. ඒක සමාන වෙනවා A bar B bar ධන AB. එතන බලන්න මෙතන තියෙනවා S1 bar S2 bar. අර බලන්න. හරියටම අර හැඩයෙන්මයි තියෙන්නේ. බලන්න මම මේ ළඟින්ම ලියන්නම්. S1 bar S2 bar ධන S1 S2. හරිද? එතකොට බලන්න මෙතන තියෙන A bar B bar ධන AB. එතකොට මේ හැඩයමයි මේ ප්‍රකාශන දෙකකින්. එතකොට මෙතන මේක අපිට සමාන වෙනවා. මෙන්න මේක අපිට අපි ලියන්න පුළුවන්. ඔක සමාන වෙනවා. මෙන්න මේක සමාන වෙනවා. මොකටද? S1 exclusive S2 bar වලට. එතකොට මෙන්න මේක දැක්කම අපිට මතක් වෙන්නේ මොන ගේට් එකද? එතකොට මේක හැදිලා තියෙන්නේ කොහමද? මේක හැදෙන්නේ කොහමද? S1 කියන කම්බියක් තියෙනවා, S2 කියලා කම්බියක් තියෙනවා. මේ දෙකම යනවා EXNOR ගේට් එකකින් හොම එළියට. ඊහාම තමයි හැදෙන ප්‍රතිදානය තමයි මේ තියෙන්නේ.
හැදෙන ප්‍රතිදානය මොකද්ද? S1 bar S2 bar ධන S1 S2 හැදෙන. ඒතර මෙන්න මේ ප්‍රතිදානය සමාන මෙන්න මේ ප්‍රතිදානය දැක්ක ගමන් අපිට මතක් වෙනවා මොකද්ද? EXNOR ගේට් එක. EXNOR ගේට් එක අපිට මේ දානය දැක්කම ඔයගලන්ට මතක් වෙනවා. හරි. ඒතර දෙවෙනි එකට තුන්වෙනි කොටස අපි ගත්තා. තුන්වෙනි කොටසට පිළිතුර තමයි ඊට දෙකෙහි ලබාගත් බූලියානු ප්‍රකාශනයේ කාර්ය සමතුලිත වෙන තාර්කික ద్వාරයෙන් පරිදෙක. තාර්කික ద్వාරය තමයි EXNOR ద్వාරය. ඊට හතරවෙනි කොටස. ඒතර මේවා ඊටාම ලේසි. හතරවෙනි කොටසත් අපි එකම හදමු. හතරවෙනි කොටස. හතරවෙනි කොටසෙන් කියනවා ඊට දෙක කොටසේ ලබාගත් බූලියානු ප්‍රකාශන. ඔය දෙක කොටසේ ලබාගත් බූලියානු ප්‍රකාශනය තමයි මෙන්න මේක. මොකද්ද? දෙක කොටසේ ලබාගත් බූලියානු ප්‍රකාශනය S1 bar S2 bar ධන S1 S2. හරිද? ප්‍රකාශනය සඳහා not and සහ o ద్వාර පමණක් භාවිතා කරමින් තාරක පරිපථයක් ගොඩනගනවා. එතකොට කවුරු හරි කෙනෙක් S1 bar S2 bar ධන S1 S2 දැක ගමන් යාට මතක් වෙනවා මේක සමාන වෙනවා S1 exclusive S2 bar. ඒ කියන්නේ EXNOR ద్వාරයනේ. S1 S2 මොමනේ යන්නේ. හරිද? කවුරු හරි මෙන්න මේ තාර්කික පරිපථය. මෙන්න මේ තාර්කික ප්‍රකාශනය නිරූපණය කිරීම සඳහා වන පරිපථය. එයා හිතනවා S1 bar S2 bar ධන S1 S2 සමාන වෙනවනේ S1 exclusive S2 bar වලට. ඒ කියන්නේ EXNOR ద్వාරයකින් අපිට කෙලින්ම මේ පරිපථය නිර්මාණය කරගන්නත් පුළුවන්. මේ පරිපථයේ ප්‍රතිදානයේ සමාන ප්‍රතිදානයක් කරණය වෙන පරිපථයක් තනි EXNOR ద్వාරයකින් හදන්නත් පුළුවන්. හැබැයි අපි ප්‍රශ්නේ කියනවා එහෙම කරන්න එපා. ගන්න කියනවා අපිට not and සහ o ద్వාර පමණක් භාවිතා කරමින් තාරක පරිපථයක් ගොඩනගන්න. ඒතර ඔය තුන එකතු කරලා තමයි අපි පරිපථයක් ගොඩනගන්න ඕනේ. තාම සරලයි. ඒතර ගන්න මෙන්න මෙහෙම S1 කියලා කම්බියක් ගන්න මෙහෙම S1 කම්බිය. ඒ කම්බියට not එකක් දාලා මෙහෙම මෙතනින් හදාගන්න S1 වල bar. එතකොට S1 කම්බියත් හදාගත්තා. S1 වල bar කම්බියත් හදාගත්තා. ඊට පස්සේ ඔයාලට හදාගන්න පුළුවන් S2 කම්බිය. මෙහෙම ඊට පස්සේ ඒකටත් අපි මේ වගේ not ద్వාරයක් දාලා මෙතනින් S2 bar උත් හදාගන්න. දැන් හරි. දැන් අපිට කම්බි ටික සම්බන්ධ කරලා මේ කම්බි ටික අපි සම්බන්ධ කරොත් ඔය කම්බි ටික සම්බන්ධ කළා පරිමතය හදාගන්න පුළුවන්. එතකොට ඔය කම්බි ටික අපි මෙන්න මෙහෙම සම්බන්ධ කරමු. කම්බි තා පොඩ්ඩක් මෙහෙම දික් කරගන්නවා. කම්බිය දික් කරගන්නවා. හරි. ඉස්සලාම හදන්න ඕනේ S1 bar. S1 කම්බිය මේකනේ. ඒක තමයි අපේ S1 කම්බිය. ඒක මෙහෙම අරගෙන මොම ගෑවෙන්න දෙන්නේ නැතුව මුඩින් ජම්ප් එක දාලා එහෙම ගන්න. මෙතන S1. ඊගොඩ S2 කෝ S2 කම්බිය තමයි මේ කම්බිය. right. ඒ තමයි S2 කම්බිය. මෙහෙම ගත්තා. මෙතන එනවා S2. ඊට පස්සේ මේ දෙන්නම මැදට ඩොට් එක දාගන්න නම් මේක ඩොට් එක දාගන්න නම් මෙහෙම ඇන් ద్వාරයක් ගන්න මෙහෙම. ඇන් ద్వාරයකින් මෙහෙම එළියට දෙන්න. එතන දෙනවා S1 S2 S1 සහ S2 නිර්මාණය වෙනවා. S1 සහ S2 ඒ කියන්නේ මෙන්න මේ බූලිය ප්‍රකාශනය මෙන්න මේ කොටස අපි නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මට හදා ගන්න S1 bar සහ S2 bar. ඒතර මේ දෙක අපිට හදාගන්න කොහොමද? මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. S1 bar මෙතන S1 bar කියන කම්බිය. මේක තමයි S1 bar කම්බිය. හරි. මේ කම්බිය තමයි S1 bar කියන කම්බිය. හරි.
මේ S1 බාර් කම්බිය. එතකොට අපි මෙතනින් ගමු තව කම්බියක් ගැට ගහලා මෙහෙම මෙතන එනවා S1 බාර් කියන කම්බිය. ඊට S2 බාර් කම්බියකෝ ඉතින් S2 බාර් කම්බිය. ඒ කෙලිම හෙට ගන්න S2 බාර්. ඊටසේ දෙන්න මැදට ඩොට් එක දාගන්න ඕන නම් කෙලින්ම ගේන්න මේ AND ద్వාරයෙන් අපි ඔය සම්බන්ධ කරොත් S1 බාර් S2 බාර් නිර්මාණය වෙනවා. එතන මේ කම්බියෙන් එනවා S1 S2 මේ කම්බිය දිගේ එනවා S1 බාර් S2 ඒ දෙන්න මැද්දට ප්ලස් ලකුණ දාගන්න ඕන මෙහෙම O ద్వාරයක් අරගෙන මෙහෙම ප්‍රදානය කරගන්න. මෙතනින් එළියට එනවා S1 bar S2 bar